ඉතින් පුතේ අපි මේට කලින් සාකච්ඡා කරුවා සංයුක්ත සූත්‍රය. කෝණ දෙක සංයුක්තයක් සඳහා අපි කොහොමද ඒක නැත්නම් කෝණ දෙක ආකාර දෙක අනුපාතය නැත්නම් කෝණ දෙක අන්තරයේ අනුපාතය හරි අපි ඒ සඳහා ප්‍රසාරණය කරලා කියන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කරුවා. ඒකදී අපි සාකච්ඡා කරුවා සයින් ඒදාන බීසදා සූත්‍රය, ඊපස් කොස් ඒදාන බීසදා සූත්‍රය, සයින් ඒදින බීසදා සූත්‍රය, සහ කොස් ඒදින බීසදා සූත්‍රය. හරි දැන් අපි තවදුරටත් බලමු යම් කිසි කෝණයක මේ භාගය සම්බන්ධ කියන ත්‍රිකෝණික අනුපාතයට සම්බන්ධ. අපිට ඒක ගන්න පුළුවන් යම් කිසි කෝණයක් තියෙන එහෙම නැත්නම් අපිට වඩා හොඳ දෙගුණ කෝණ සූත්‍රය. ඒ වගේම අපිට භාග කෝණ සූත්‍රයත් හදා ගන්න පුළුවන්. හරි? අපි බලමු දෙගුණ කෝණ සූත්‍රයක් අපි ගමු දැන් අපි දෙගුණ කෝණ සූත්‍රය. දෙගුණ කෝණ සූත්‍රයක් ගත්තොත් දැන් මේවා අපිට ගන්න පුළුවන් එකක් cos 2යි දීලා තියෙනවා අපිට cos වර්ගයේ θ දින sin වර්ගයේ θ ඒ වගේම cos 2යි θටම තියෙනවා 2යි cos වර්ගයේ θ දින එක කියලා තියෙනවා ඒ වගේම cos 2යි θ තියෙනවා 1 දින 2යි sin වර්ගයේ θ තියෙනවා ඊළඟට sin 2යි θ තියෙනවා 2යි sin θ cos θ කියලා මේකද මේ අපිට සාධනය කරන්න පුළුවන් අපි ගන්න cosine සූත්‍රයේ cos a දන b සඳහා සූත්‍රයේ මේකේ ඉන්නේ cos a cos b ඍණ sin a sin b right तो දැන් මේකේ අපිට ආදේශ කරන්න පුළුවන් a වලට θ ආදේශ කරන්න b වලට θ ආදේශ කරන්න. ඒකෝට අපිට එන්නේ මොකද්ද? cos 2යි θ සමානයි cos θ ඍණ sin θ sin θ. तो අපිට එනවා cos වර්ගයේ θ ඍණ sin වර්ගයේ θ. ඉතින් අපිට cos 2යි θ වලට සූත්‍රයක් එනවා cos වර්ගයේ θ ඍණ sin වර්ගයේ θ. cos කියන්නේ cos θ වල සම්පූර්ණ වර්ගය. તો cos θ වල සම්පූර්ණ වර්ගය අපි ලියන්නේ සාමාන්‍යයෙන් cos θ වැඩි කිරීම cos θ කියන එක ඇත්තටම මේ කියන්නේ cos θ වල සම්පූර්ණ වර්ගය. අපි මේක ලියා දක්වන්නේ cos කියවන්නේ cos වර්ගයේ θ කියලා. right? මොකද ඒකට හේතුව අපිට cos θ වර්ගය කිව්වොත් මේකේ වෙන අදහසක් එන්න පුළුවන් θ වර්ගයේ cosine වගේ අදහසක්. right? ඒක නිසා අපි cos θ වල සම්පූර්ණක වර්ගය cos θ වල සම්පූර්ණක වර්ගය cos වර්ගයේ θ කියලා තමයි කියවන්නේ. right? ඒතකොට අපි දැනගන්න ඕනේ මේ cos θ වල සම්පූර්ණකයේ වර්ගය කියන එක. ඒ විදිහට අපිට දැන් cos θ සඳහා cos 2යි θ වලට සූත්‍රයක් තියෙනවා. ඒ වගේම දැන් අපි කියන cos අපි දන්නවා පයිතගොරස් සාමවලින් අපි තියෙන cos වර්ගයේ θ දැන sin වර්ගයේ θ කියන්නේ එකයි කියලා. ඉතින් මේකෙන් අපට ආදේශ කරන්න පුළුවන් cos sin θ වලට. එහෙනම් sin වර්ගයේ θ වෙනුවට දාන්න පුළුවන් එක දින cos වර්ගයේ θ. එතකොට අපි ආපහු මේ සූත්‍රය ලියුවොත් cos 2යි θ සූත්‍රයේ අපිට ලියන්න පුළුවන් cos වර්ගයේ θ ඍණ sin වර්ගයේ θ. මේකේ cos වර්ගයේ θ වෙනුවට අපි sin වර්ගයේ θ යනට අපි දාමු එක දින cos වර්ගයේ θ. එතකොට අපිට එනවා cos වර්ගයේ θ ඍණ 1 ධන cos වර්ගයේ θ මෙතන වෙනවා 2යි cos වර්ගයේ θ ඍණ 1. මෙන්න අපේ අනිත් සූත්‍රයක් ආවා. මේ අපේ නිතර භාවිත සූත්‍රය ඉතාමත් වැදගත්. right? මේ භාග කෝණ සූත්‍රය ඉතාමත් වැදගත්. නිතර භාවිත වෙනවා. right? ඒ වගේම අපිට ආදේශ කරන්න පුළුවන් මෙතනින් අපිට cos වර්ගයේ θ දාන්න එකකින් sin වර්ගයේ θ. අපි cos 2යි θ සමානයි cos වර්ගයේ θ ඍණ sin වර්ගයේ θ. මෙතනින් අපි cos θ දැම්මොත් එකකින් sin වර්ගයේ θ. අපිට එනවා එක ඍණ දෙකක් sin වර්ගයේ θ.
cos 2 θ සමාන 1 ඍණ 2ක් sin වර්ගයේ තිබෙන්නේ. ඒ වගේම අපිට පුළුවන් sin a ධන b. sin a ධන b කියන එක අපිට ලියන්න පුළුවන් sin a cos b ධන cos a sin b කියලා. ධන cos a sin b. දැන් මේකෙත් අපි a සමානයි b සමානයි θ කියලා ආදේශ දැම්මොත් මෙතන එනවා අපිට sin θ ධන θ සමානයි sin θ cos θ ධන cos θ sin θ කියලා. අන්තිමට එන්නේ අපිට sin 2 θ ධන θ sin 2 θ එනවා sin 2 θ සමානයි 2. මේ දෙක සජාතීය පදයක්. මෙතන sin θ cos θ මෙතන sin θ cos θ. එහෙනම් 2 sin θ cos θ කියලා. මේ ආකාරයට අපිට භාගකෝණ සූත්‍ර හතරක් මේ ආකාරයට විස්පන්න කරන්න පුළුවන්. මේ සූත්‍ර හතර අපිට විස්පන්න කරන්න පුළුවන්. මේ ආකාරයට මේ සූත්‍ර හතර. ඒතර මේ භාගකෝණ සූත්‍ර භාවිතා කරලා අපිට පුළුවන් මේ භාගකෝණ සූත්‍ර භාවිතේ අපිට විවිධ ත්‍රිකෝණමිතික සූත්‍රවල එහෙම නැත්නම් දැන් මේක හදන්න පුළුවන් අපිට දැන් මේක දෙගුණ කෝණ සූත්‍රය යම් කිසි කෝණයක භාගය ගන්න එකකින් අපිට ඒකේ දෙගුණේ ත්‍රිකෝණමිතික අනුපාතය ගන්න පුළුවන් right දෙගුණේ ත්‍රිකෝණමිතික අනුපාතය. ඒකට දැන් අපි බලමු මේක යොදා ගන්න මේක බොහොම ලේසි මතක තියාගන්න. ටිකක් ගැටලුව හදනකොට මතකයේ තිබෙම නැගෙනවා right දැන් මේකෙදී අපි දන්න මේ සූත්‍ර හතර භාවිතා කරන ආකාරය අනුව තමයි ඒක අපට ලැබෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් අපට ඕන කියලා හිතමු sin 120. දැන් මේ සූත්‍ර අන්තරාපල ලියුවොත් අපිට sin සූත්‍රයේදී sin 2 ට සමානයි 2 sin θ cos θ cos 2 ට සමානයි cos වර්ගයේ θ කියන sin වර්ගයේ θ ඊට ඒවත් cos 2 ට සමානයි 2 cos වර්ගයේ θ ඍණ 1 cos 2 ට සමානයි 1 ඍණ 2 sin වර්ගයේ θ. ඉතින් අපිට දින දෙගුණ කෝණ සූත්‍ර හතරක්. දැන් මේ සූත්‍රයෙන් අපිට පුළුවන් අපි හිතමු අපිට sin 150 sin 120 හොයන්නේ කියලා උදාහරණ. sin 60 කියන්නේ මූල 3/2යි. cos 60 කියන්නේ භාගය නම් sin 120 සහ cos 120 සොයන්න. તો આપણે මේක ભાગ හොයන්න පුළුවන් sin 120 කියන්නේ 2 sin 60 cos 60. 2 sin 60 cos 60. 2 මූල 3/2 වැඩි කිරීම භාග. ඉතින් අපිට එනවා මූල 3 බෙදීම 2යි. ඊළඟ cos 120 හොයන්න පුළුවන් අපිට 2යි cos වර්ගයේ 60 ඍණ 1. 2යි cos වර්ගයට භාග්‍ය වර්ගය ඍණ 1 සමානයි මෙතන එනවා අපිට භාග්‍ය ඍණ 1 සමානයි ඍණ භාගය කියලා. cos 120 ඍණ භාගය. මේ ආකාරයට අපිට දෙගුණ ත්‍රිකෝණමිතික අනුපාතයක දෙගුණේ සොයන්න මේ සූත්‍රය භාවිත කරන්න පුළුවන්. right? ඒ වගේම අපිට මේ සූත්‍ර භාවිත කරන්න පුළුවන් භාග කෝණ සඳහා භාවිත කරන්න පුළුවන්. ඒකට විශේෂයෙන් භාවිත කරන්නේ මෙන්න මේ සූත්‍ර දෙක. මේ දෙකේ තමයි භාග කෝණ හදාගන්න පුළුවන්. එකම සූත්‍ර මෙන්න මේ දෙක. මේ සූත්‍ර දෙකෙන් අපිට
sin එකයි cosine එක දෙකේම භාග කෝණ හදන්න පුළුවන් මේ සූත්‍රය. right? එතකොට අපිට භාග කෝණ විදිහට අපිට ගන්න පුළුවන් භාග කෝණ විදිහට ගන්න පුළුවන් cos 2යි θ සමාන 2යි cos වර්ගයේ θ ඍණය. මේ එක මේ පැත්තට දානොත් අපිට 2යි cos වර්ගයේ θ සමානයි. මේ එක මේ පැත්තට දාන්න. එතකොට 1 ධන cos 2යි θ. මේ ඍණයක මේ පැත්තට දානකොට ධන 1 එක. එතකොට 1 ධන cos 2යි θ. ඊට පස්සේ දෙපැත්තම දෙකෙන් බෙදන්න. ඉතින් අපිට cos වර්ගයේ θ උත්තර වෙනවා. 1 ධන cos 2යි θ බෙදීම 2. මෙතන කියනවා අපිට cos θ සමානයි ධන හෝරණ වර්ගමූල 1 ධන cos 2යි θ බෙදීම 2. මේක තමයි එක භාග කෝණ සූත්‍රය cosine ලබා ගන්න. cosine. එතකොට අපිට sin ගන්න නම් දැන් භාවිතා කරන මේ සූත්‍රය cos 2යි θ සමානයි 1 ඍණ 2යි sin වර්ගයේ θ. මේ sin වර්ගයේ θ මේ පැත්තට ගන්න. sin වර්ග 2යි sin වර්ගයේ θ. එතකොට අපිට 1 ඍණ cos 2යි θ මේ පැත්තට ගේන්න. 1 ඍණ cos 2යි θ. මෙතන කියනවා අපිට දෙක පැත්තම දෙකෙන් බෙදුවොත් 1 ඍණ cos 2යි θ බෙදීම 2. මෙතන sin θ සමානයි ධන ඍණ වර්ගමූල 1 ඍණ cos 2යි θ බෙදීම 2. අන්න ආකාරයට භාග කෝණ සූත්‍ර දෙක. sin සහ cosine භාග කෝණ සූත්‍රය උත්පන්න කරගන්න පුළුවන් මේ ආකාරයට. right? මේක ඉතාමත් වැදගත් මේ සූත්‍රය භාග කෝණ සූත්‍ර. අපි ටිකක් ඇත්තටම මෙතනදී අපි අපිට එකපාරට මතක තියාගන්න උත්සාහ කරන්න එපා. මේකට එක යෙදීම් කරලා, කියන්නේ ගැටලු සාධනය කරලා අපි උත්සාහ දැරුත් මතක තියාගන්න ඉබේ මතක හිටිනවා. හැබැයි මුලින්ම මේක කටපාඩම් කරගෙන යන්න එපා මේ සූත්‍රය. මේවා ඉබේ මතක හිටිනවා. ගැටලු හදාගෙන යනකොට මේවා ඉබේ මතක හිටිනවා. එතකොට දැන් මේකේ අපි මුලින්ම මේක කිසිම යෙදීමක් කරන්නේ නැතුව නිකන් ආයාසයෙන් මතක තියාගන්න කිව්වොත් කවදාවත් මතක තියාගන්න බෑ. පාඩම් කරන්න බෑ. නිසා ගැටලු යදන්න. යෙදීම වලදී භාවිතයන්කොට තමයි අපිට ඉබේම සූත්‍රය මතක හිටින්නේ. විදාකාට දිය වෙන්න ඕන සූත්‍රය. तो දැන් භාග කෝණ සූත්‍ර එතකොට දැන් මේ භාග කෝණ ඇත්තටම මෙතන අපි දෙගුණේ එක ප්‍රකාශ කරලා දෙන්නේ 2යි θ වලින් θ ගන්න තියෙනවා. θ වලින් θ බෙදීම දෙක ගන්න කොහොමද? දැන් මේ සූත්‍රය දිහා බලන්න භාග කෝණ කියන්නේ ඒක ඇත්තටම මේක භාග කෝණ ඇතුළේ වෙන්නේ අපි θ වලින් 2යි θ ගන්න තියෙනවා. භාග කෝණ ගන්න නම් මේ ආකාර. දැන් θ cos θ බෙදීම දෙකට කොහොමද එන්නේ? cos θ බෙදීම දෙක සමානයි 1 ධන cos θ බෙදීම දෙකේ වර්ගමූලය. මේ ආකාරයට එන්නේ. භාග කෝණ සූත්‍රය. cos θ බෙදීම දෙක. ඒ වගේම sin θ බෙදීම දෙක එන්නේ ධන ඍණ වර්ගමූල 1 ඍණ cos θ බෙදීම දෙක. right? 1 ඍණ cos θ බෙදීම දෙක. sin θ බෙදීම දෙක ධන ඍණ 1 ඍණ cos θ බෙදීම දෙක. දැන් බලන්න මෙතන කියවීම මොකක්ද මම θ වෙනකොට θ බෙදීම දෙක දැම්මා මේකනේ. θ වෙනකොට θ බෙදීම දෙක දැම්මොත් මෙතන θ බෙදීම දෙක වෙනවා. මෙතන θ බෙදීම දෙක දැම්මොත් දෙක දෙක කියලා cos θ වෙනවා. මෙතනත් එහෙමයි. θ වෙනකොට θ බෙදීම දෙක දැම්මන් පස්සේ අපිට භාග කෝණ සූත්‍රය එනවා. ඒක නැත්තම් අපිට පුළුවන් මේකෙන් කෙලි මුක්ත කරලා කියන්න. අපිට පුළුවන් cos θ වලට කියන්න දෙගුණ කෝණ සූත්‍රය. cos θ වලට දුවොත් අපිට කියන්න 2යි cos වර්ගයේ θ බෙදීම දෙක නේ. දැන් මෙතන කෝණේ භාගෙ මෙපැත්ත තියෙනවා. දැන් මේකෙන් අපිට cos වර්ගයේ θ බෙදීම දෙක උක්ත කරගන්න පුළුවන්. ඒකකොට 1 ධන cos θ බෙදීම දෙක කියලා එනවා. දැන් මේකෙන් ගත්තොත් cos වර්ගයේ cos θ බෙදීම දෙක
සමානයි ධන හෝරින වර්ගමූල 1 ධන cos theta විදිහම දෙක. ඉතින් බොහෝ කට්ටිය කරන්නේ ඒ අවස්ථාවට ශනිකව උත්තර කරගන්න මේ. તો මතක තියාගන්න මේක විතරයි. මේක මනෝමය උත්තර කරගන්නත් පුළුවන්. ඉතින් උත්තර කරගන්නත් පුළුවන් මේ සූත්‍රත් ඒ ගොඩක් සුපුරුදු වෙනකොට. මේවා අපිට ඉතින් උත්තර කරගන්න පුළුවන් මේ පදේ මේ පැත්තට දාම මේක මේ පැත්තට ගියා දෙකෙන් බෙදලා වර්ගමූලය ගත්තා. ධන හෝරින කියලා. එතකොට ඒ වගේ කරන්න පුළුවන්. ඒතර බොහෝ අය ඉතින් මේ සූත්‍ර ඔක්කොම කටපාඩම් කරන්නේ නැහැ. මෙන්න මේක විතරයි මතක තියාගන්න. මේක විතරයි මතක තියාගන්න. හැබැයි ඉතින් අරවත් මතක හිටින කාලයක් යනකොට අපි ඉදීම් කරනකොට ඉබේ මතක හිටිනවා. මේකයි මේ සූත්‍රය. cos 2 θ සමාන මේ සූත්‍ර දෙක. මේකයි. මේ සූත්‍ර දෙක මතකේ තියාගත්තාම අපිට පුළුවන් මේ සූත්‍ර විදාකාරයට අසුබ. හැබැයි ඉතින් භාගකෝණ ලියන්න පුළුවන් වෙනවා. සමහරවිට අමාරු භාගකෝණ සූත්‍රය. දැන් භාගකෝණ ලියන්නේ කොහොමද? දැන් බලමු මේකත් අපි ටිකක් පුරුදු වෙමු. භාගකෝණ සූත්‍ර භාගකෝණ ලියන්නේ කොහොමද? දැන් ටිකක් ඒකට පුරුදු වුණොත් වඩා හොඳයි කියලා හිතෙනවා. දැන් මේ සූත්‍ර දෙක පොඩ්ඩක් දැනට මතක තියාගන්න උත්සාහ කරන්න. cos 2 θ ඉන්නේ 2 cos වර්ගයේ θ වෙන්නේ. right? ඒ වගේම ලියන්න 2 sin වර්ගයේ 2 sin වර්ගයේ θ කියලා ලියන්න. අන්තිම cos වර්ගයේ θ වෙන sin වර්ගයේ θ කියලා ලියන්න පුළුවන්. તો sin 2 θ ලියන්න පුළුවන් 2 sin θ cos θ කියලා ලියන්න. right? ඒක පොඩ්ඩක් මතක තියාගන්න. දැන් බලමු අපි පොඩි උදාහරණයක් ගන්න. මේවා භාග කෝණ අනුපාත ලෙස ප්‍රකාශ කරන්න. මේවා භාග කෝණ වල අනුපාත ලෙස ප්‍රකාශ කරන්න. දැන් අපි බලමු කොහොමද කියලා. පළවෙනි එක sin θ. දෙවෙනි එක sin 2 θ. තුන්වෙනි එක sin 3 θ. හතරවෙනි එක sin θ බෙදීම 2. පස්වෙනි එක cos 2 θ. cos alpha cos 3 θ. cos alpha ධන θ. දැන් මේ කොහොමද භාග කෝණ ප්‍රකාශ කරන්නේ? භාග කෝණ ප්‍රකාශ කරන ආකාරය බලන්න. දැන් මේක ප්‍රකාශ කරන්න පුළුවන් අපිට ලියන්න පුළුවන් 2 sin θ බෙදීම 2 cos θ බෙදීම. මෙතන තියෙන කෝණේ භාගය මෙතනයි තියෙන්නේ. මෙතන දැන් 2 θ වල භාගය θ. එතකොට 2 sin θ cos θ. මෙතන මේක 2 sin 3 θ බෙදීම 2 cos 3 θ බෙදීම 2. මේ ආකාරයට. ඊළඟ මේක ගත්තොත් අපි ලියන්නේ 2 sin θ බෙදීම 4 θ බෙදීම 2කින් භාගය වෙන θ බෙදීම 4 cos θ බෙදීම 4. ඊළඟට sin cos 2 θ. cos 2 θ අපිට ලියන්න පුළුවන් එක ආකාරයක් තමයි cos වර්ගයේ θ වෙන sin වර්ගයේ θ.
ඒ වගේම මේක ලියන්න පුළුවන් 2යි cos වර්ගයේ θ ඍණ 1 කියලා ලියන්න. ඒ වගේම ලියන්න පුළුවන් 1 ඍණ 2යි sin වර්ගයේ θ කියලා ලියන්න පුළුවන්. right? මේ ආකාරයට. ඊළඟ cos alpha ඒ වගේ. cos alpha ලියන්න පුළුවන් cos වර්ගයේ alpha විදීම 2 ඍණ sin වර්ගයේ alpha විදීම 2. මේක ලියන්න පුළුවන් 2යි cos වර්ගයේ alpha විදීම 2 ඍණ 1. එහෙම නැත්නම් ලියන්න පුළුවන් 1 ඍණ 2යි sin වර්ගයේ alpha විදීම 2. cos 3යි θ ලියන්න පුළුවන් cos වර්ගයේ 3යි θ විදීම 2 ඍණ sin වර්ගයේ 3යි θ විදීම 2. එහෙම නැත්නම් අපි ලියන්න පුළුවන් 2යි cos වර්ගයේ 3යි θ විදීම 2 ඍණ 1 1 ඍණ 2යි sin වර්ගයේ 3යි θ විදීම 2. මේක ලියන්න පුළුවන් cos වර්ගයේ alpha ධන θ විදීම 2 ඍණ sin වර්ගයේ alpha ධන θ විදීම 2. මේ දැන් කෝණයට alpha ධන θ එකෙන් භාගය ගන්නවා. එකෙන් භාගය කියන්නේ alpha ධන sin θ වල සම්පූර්ණයෙන් භාගය. එතකොට cos වර්ගයේ alpha ධන θ විදීම 2 ඍණ sin වර්ගයේ alpha ධන θ විදීම 2. මෙතන එනවා 2යි cos වර්ගයේ alpha ධන θ විදීම 2 ඍණ 1. එහෙම නැත්නම් ලියන්න පුළුවන් 2යි sin වර්ගයේ alpha ධන θ විදීම 2 ඍණ 1 කියන්නේ. එක ඍණ 2යි sin වර්ගයේ alpha ධන θ විදීම 2 කියන්නේ මේ ආකාරයට. right? කොයි විදිහට අපිට භාග කොටි ප්‍රකාශ කරන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු අපිට තිබ්බා කියලා sin අංශක 10. මේක ලියත හැකි අපිට 2යි sin අංශක 5 cos අංශක 5. එහෙම නැත්නම් අපිට තිබ්බොත් cos අංශක 20 කියලා තිබ්බොත් මේක ලියන්න පුළුවන් cos වර්ගයේ අංශක 10 ඍණ sin වර්ගයේ අංශක 10. එහෙම නැත්නම් 2යි cos වර්ගයේ අංශක 10 ඍණ 1. එහෙම නැත්නම් 1 ඍණ 2යි sin වර්ගයේ අංශක 10 කියලා ඔය විදිහට අපිට ලියන්න පුළුවන්. මේ ආකාරයට. ඔයාලට අපි ටිකක් හුරු පුරුදු වෙන්න ඕන බාහකෝණ සූත්‍ර යොදන්න. බාහකෝණ සූත්‍රයේදී සඳහන් හුරු පුරුදු වෙන්න ඕනේ. right? විවිධ ආකාරයට. ඒතර අපි ගත්තොත් ඇල්ෆා තව එකක් ගමු අපි ගමු මේක ගත්තොත් cos a ධන b කියලා තිබ්බා. මේක ලියන්න පුළුවන් අපිට cos වර්ගය a ධන b විදීම 2 ඍණ sin වර්ගය a ධන b විදීම 2. එහෙම නැත්නම් මේක ලියන්න පුළුවන් 2යි cos වර්ගය a ධන b විදීම 2 මේක කියලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් 1 ඍණ 2යි sin වර්ගය a ධන b විදීම 2 කියලා ලියන්න පුළුවන්. right? විවිධ ආකාරයට ලියන්න පුළුවන්. මේ ඊට පස්සේ 12 වෙනි එක අපි ලියන්න පුළුවන් අපිටම sin a ධන b කියලා ආවනම් අපිට මේක ලියන්න පුළුවන් 2යි sin a ධන b විදීම 2 cos a ධන b විදීම 2 කියලා ලියන්න පුළුවන්. මේ ආකාරයට. මේ විදිහට අපිට පුළුවන් මෙන්න බාහකෝණ යෙදී. බාහකෝණ යෙදී පිළිබඳ බාහකෝණ යොදන්න පුළුවන් වෙන්න ඕන. හරියට. ඊළඟට අපි බලමු බාහකෝණ තවදුරටත් අපි ගත්තොත් අපිට ටැන්ජන්ට් සඳහා බාහකෝණ ගන්න පුළුවන්. tan a ධන b සඳහා සූත්‍රය අපි විස්පන්න කෙරුවා. tan a ඍණ b සඳහා සූත්‍රයක් විස්පන්න කෙරුවා. අපි බලමු tan වල කොහොමද බාහකෝණ සූත්‍රය ගන්න.
tan දෙකයි ට සමානයි දෙකයි tan ට එක ඍණ tan වර්ගය ට බව right අපිට වෙන්නන්න පුළුවන් tan දෙකයි ට සමානයි දෙකයි tan ට එක ඍණ tan වර්ගය ට ඊළඟ මේකේදී අපිට අපි දන්නවා අපි tan a දන b සඳහා සූත්‍රය ලබා ගත්තා ඒක ආවේ අපිට tan a ධන tan b යට එක ඍණ tan a tan b. එතකොට මේකෙදී අපිට අපි ආදේශ කිව්වොත් a වලට θ ඒ වගේම b වලට θ ආදේශය. a වලට θ b වලට θ ආදේශය. අපිට එනවා tan θ ධන θ කියන්නේ දෙකයි θ. මේක tan θ වෙනවා මේක tan θ වෙනවා යට එක ඍණ tan θ tan θ. So මෙතන එනවා tan දෙකයි θ සමානයි tan දෙකයි θ සමානයි දෙකයි tan θ යට එක ඍණ tan වර්ගයේ θ කියලා. මේ ආකාරයට tan දෙකයි θ සමානයි දෙකයි tan θ යට එක ඍණ tan වර්ගයේ θ කියලා. right අපි බලමු ටිකක් තව උදාහරණ කිහිපයක් කරන්න. දැන් මේකෙන් අපිට ගන්න පුළුවන් මේක ඇත්තටම දෙගුණ කෝණ සූත්‍රයක් අපිට තියෙනවා. කෝණේ දෙගුණේ right දෙගුණේ සඳහා අනුපාතය. θ වල අනුපාතය දන්නවනම් එතකොට ටැන්ජන්ට් දෙගුණේ ගන්න පුළුවන්. එතකොට මේකත් දෙගුණ කෝණ සූත්‍රයක්. එතකොට භාග කෝණ සූත්‍රය එන්නේ කොහොමද? භාග කෝණ සූත්‍රය भाग कोण सूत्र तो tan දෙකයි θ දෙකයි tan θ එක ඍණ tan වර්ගය θ මේකෙන් අපිට tan θ උක්ත කරන්න ඕන භාග කෝණ සූත්‍රය ගන්න. භාග කෝණයේ ටැන්ජන්ට් අනුපාතයෙන් tan θ උක්ත කරන්න. එතකොට අපිට එන්නේ ඇත්තට මේක අපි හරස්පින්ට කරලා ගත්තොත් tan θ වල වර්ග සමීකරණයක් තියෙනවා. අපි මේකට දාමු tan θ සමානයි x කියලා දාමු. tan θ සමානයි x කියලා දාමු. අපිට එන්නේ tan දෙකයි θ සමානයි දෙකයි x යට එක ඍණ x වර්ග. तो tan का हस्मित के रूप देखाई थीटा ऋण x वर्ग tan देखाई थीटा समान है देखाई x राइट. थोड़ा अपने ने x वर्ग tan देखाई थीटा धन देखाई x ऋण tan देखाई θ समान है बिंदु है. then ये tan x वर्ग समीकरण x समान है ऋण देकर धन हो ऋण वर्गमूल दिके वर्गे हतर ऋण x वर्गे ऋण tan देखाई थी යට x वर्गे ऋण हතරයි tan देखाई थी වැඩි tan देखाई थी යට දෙකයි tan देखाई थी. उतना आप tan θ वල අපිට
x තමයි හොයා ගන්න ඕනේ. ඒකට x වල වර්ග සමීකරණයක් විදිහට හැදුවා. ඊට පස්සේ අපිට පුළුවන් x සඳහා විසඳන්න. ඒකට අපිට එනවා මෙතනින් ඍණ 2 ධන හෝ ඍණ මෙතනින් හතරක් පිට ගන්න දෙකක් පිට ගන්න පුළුවන්. වර්ගමූල ඇතුලෙන් ඉවතට එන හතර දෙකක් බවට පත් වෙලා ඉන්නේ. එතකොට 1 ධන tan වර්ගය 2යි θ යට 2යි tan θ. ඉතින් අපිට එනවා tan 2යි θ සමානයි ඍණ 1 එතකොට මෙතන ඍණ b කියලා එන්නේ. તો ඍණ b කියන දාන දෙක වෙනවා. දාන දෙක වෙනවා. මේ දාන 1 ධන හෝන වර්ගමූල 1 ධන tan වර්ගය 2යි θ යට 2යි tan 2යි θ දෙන්න. මේ පැත්තේ ඉන්නේ අපිට x කියන්නේ tan θ. x වෙනුවට tan θ ආවිස් කරනවා. මේ ආකාරයට අපිට පුළුවන් tan θ වල බාහකෝණ සූත්‍ර දෙකක් ලබා ගන්න tan θ වලට. හරි. ඒක පිළිබඳව අපි තවදුරටත් ගැටලු අඳුරට පැහැදිලි වෙයි. මේ අවස්ථාවකදී අපිට පුළුවන් යොදාගෙන අපිට පුළුවන් මේ වගේ වර්ග සමීකරණයක් කරලා ඒ ආශ්‍රයදී ඒ වර්ග සමීකරණ විසඳලා බාහකෝණය හොයාගන්න. හරි. උදාහරණයක් කරනකොට වඩා පැහැදිලි වෙයි. මෙතන tan θ අපිට දැන් x දාලා අපි x හොයන්න යන්නේ. එතකොට x වල වර්ග සමීකරණයක් කරනවා tan 2යි θ දන්න ආගයක් කියලා හිතාගෙන මේ වර්ග සමීකරණ විසඳන්න. එතකොට ඉතින් වෙනවා අපිට x වර්ග tan 2යි θ ධන 2යි x tan 2යි θ සමානයි බිඳුවයි. එතකොට ඊට පස්සේ අපි දන්නවා මේ මූල සඳහා සූත්‍රය නේද? x සමානයි ඍණ b ධන හෝන වර්ගමූල b වර්ගය ඍණ 4ක් ac යට දෙකක් කියන සූත්‍රය. right? ඒ සූත්‍රය වාර්තා කරලා අපිට පුළුවන් මූල දෙක හොයන්න. හරි. දැන් අපි බලමු මේ වගේ තව උදාහරණ. දැන් මේකේ sin 22 හමාර අපි උදාහරණය sin 22 හමාර සහ cos අංශක 22 හමාර sin 22 හමාර සහ cos අංශක 22 හමාර sin તો මෙතනදී අපිට 22 හමාර දෙගුණ කෙරුවොත් කීයද දෙන්නේ? अंशक 45 अंशक 45 එතකොට cos अंशक 45 cosine සූත්‍රයෙන් තමයි අපි මේ දෙකම හදාගන්නේ. sin සඳහා sin භාග කෝණයට cosine භාග කෝණයට අපිට cosine දෙගුණ කෝණ සූත්‍රය වලින් තමයි ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට තියෙනවා මෙතනදී cos θ සමානයි 2යි cos වර්ගය θ බෙදීම 2 ඍණ 1. તો දැන් මේකෙන් අපිට ගන්න පුළුවන් cos 2යි cos වර්ගය θ බෙදීම 2 සමානයි 1 ධන cos θ. මෙතනින් අපිට එනවා cos වර්ගය θ බෙදීම 2 සමානයි 1 ධන cos θ බෙදීම 2. මේකට ආදේශ කරන්න පුළුවන් අපිට θ වලට 22 θ වලට අංශක 45 ආදේශ කළොත් මේ පැත්තේ cos 22 හමාර cos අංශක 22 හමාර සමාන cos වර්ගයේ කර මේ පැත්තේ න cos 1 ධන cos අංශක 45 බෙදීම 2 cos 45 කියන්නේ එකයට මූල 2යි යට 2යි. එතකොට එනවා අපිට එකයට මූල 2 ධන 1 යට
දෙකයි මූල දෙක කියලා. එතකොට cos හැබැයි මෙතන තියෙන වර්ගය යන්නේ. cos වර්ගය නේ නේද? cos වර්ගය අංශක 22 සමානයි. එහෙනම් මේක මේ පැත්ත වර්ග මූලය ගන්න. ධන වලින් වර්ග මූල දෙක ධන 1යට දෙකයි මූල දෙක. හැබැයි අංශක 22 කියන්නේ සුළු කෝණයක්. ඒක ඍණ වෙන්න බෑ කොයි විදිහකට. right? ඒ නිසා අපි කියනවා cos अंश का विषय देखा हमारा विशाल है बिंदु पेविंग अपने नो cos अंश का विषय देखा हमारे आगे है मूल देखा जाने के अटर देखा है मूल देखा मैं आकार मैं आकार तो आप लोग बोला साइन विषय देखा हमारा साइन ඒකත් මේ සූත්‍රයෙන් තමයි පටන් ගන්න. ඒතර මේකෙදී අපිට අනිත් සූත්‍රේ බාහිර cos θ වලින් ඒකත් cosine මේ cos θ එකලින් දෙකයි sin වර්ගයේ θ බෙදින් දෙක. එතකොට දෙකයි sin වර්ගයේ θ බෙදින් දෙක සමානයි එකලින් cos θ. මෙතන කියනවා sin වර්ගයේ θ බෙදින් දෙක සමානයි එකලින cos θ බෙදින් දෙක. දැන් මේකට අපි දැම්මොත් අංශක 45 දැම්මොත් උතන 45 බෙදීම 22 අමාරුයි. sin වර්ගයේ අංශක 22 අමාරු සමානයි එකලින cos 45 බෙදින් දෙක. cos 45 කියන්නේ එකයට මූල දෙක යට දෙක සමානයි මූල දෙක ඍණ එකයට දෙකයි මූල දෙක. ඒත් අපිට එහෙම දැන් මෙතන එහෙනම් sin මෙතන තියෙන sin වර්ගයේ 22 අපිට sin 22 එහෙනම් මේ පැත්තේ වර්ගමූලය ගත්තොත් මේ පැත්තේ වර්ගය නැති වෙනවා. ඒකම අපිට එනවා sin 22 සමානයි ධන වර්ගමූල मूल जगह ऋण एकයට දෙකයි මූල දෙක කියලා. හැබැයි මේකෙදිත් මේ අගේ ඍණ වෙන්න බෑ. මේකෙදි මේ අගේ ඍණ වෙන්න බෑ. එතකොට අපි දන්නවා sin 22 අමාරු කියන එක විශාලයි බිඳුව. සුළු කෝණයක් නිසා. sin 22 අමාරු සුළු කෝණයක් නිසා විතර sin 22 අමාරු සමාන වෙන්න ඕනි ධන වර්ග මූලයට. දෙකයි මූල දෙක. මේ ආකාරයට. right? මේ ආකාරයට. එතකොට දැන් මේ විදිහට අපිට පුළුවන් භාග කෝණ වල ත්‍රිකෝණික අනුපාත සොයන්න. right. ඊළඟට අපි බලමු tan 22 අමාරු සොයන්න. tan අංශක 22 අමාරු සොයන්න. නැත්නම් මෙහෙම මම රේඩියන් වලින් කියන්නේ tan 5 බෙදීම 8 සොයන්න. tan 5 බෙදීම 8 සොයන්න. මේකෙදී අපි දන්නවා tan 5 බෙදීම 4 සමානයි. අපි දන්නවා tan 5 බෙදීම 4. මේක අංශක වලින් අංශක 22 අමාරු බෑනේ. 5 බෙදීම 4 දෙකට බෙදීලා. නේද? 5 බෙදීම 8 කියන්නේ. මේ તો tan 5 බෙදීම 8 අපිට ලියන්න පුළුවන්. ඉස්සලා අපි tan 5 බෙදීම 8 tan 5 බෙදීම 4 සමානයි 2යි tan 5 බෙදීම 8 දින එක දින tan වර්ගයේ 5 බෙදීම 8 කියලා ලබනවා. ඒක බාහිර දැන් මතකයි tan 2යි θ සමානයි නැත්නම් tan 2යි θ සමානයි 2යි tan θ යට එකදී tan වර්ගයේ කියලා. නේද? එතකොට බාහිර කොහොමද දැන්? එනිසා දැන් අපිට මෙතෙන් ගන්න පුළුවන් දැන් අපි tan 5 බෙදීම 8 1යි කියලා දාන්න පුළුවන්. ඒක 1යි 2යි tan 5 බෙදීම 8
යට එක ඍණ tan වර්ගය y බෙදීම. මෙතන tan වර්ග පදක් තියෙනවා tan පදක් තියෙනවා y tan y බෙදීම අට හොයාගන්න. අපි මේකට දාමු tan x සමානයි tan y බෙදීම අට කියලා ආදේශයක් දාමු. ආදේශي අපිට එනවා 1 සමානයි 2x යට 1 ඍණ x වර්ගය. ඉතින් මේක අපි සුළු කරලා ගත්තොත් අපිට එනවා මාස් දුරු කරලා 1 ඍණ x වර්ගය සමානයි 2x x වර්ග ධන 2x ඍණ 1 සමානයි 2y. तो मुझे वर्ग समीकरण लिखना අපිට x वर्ग ධන 2x සමාන 1යි x वर्ग ධන 2x ධන 1 සමාන 1යි වර්ගමූලයක් කරන්න පුළුවන් විදිහට x වල සංගුණකයේ භාගයේ වර්ගයේ දෙපැත්තටම එකතු කරන්න මේ ආකාරයට. तो මෙතන මේක පැත්ත ලියන්න පුළුවන් x ධන 1 සම්පූර්ණකයේ වර්ගය සමාන මෙතන 2යි. මෙතන x ධන 1 සමානයි ධන හෝන වර්ගමූල 2යි. तो අපිට එනවා x සමානයි 1 ධන හෝන මූල 2. तो x සමානයි 1 දින මූල 2 හෝ x සමානයි 1 ධන මූල 2. तो මේ අගයන් දෙකෙන් කොයි එකද පිළිගන්නේ? ऋण 1 x සමානයි ऋण 1 ऋण මූල 2 අනිත් එක x සමානයි ऋण 1 ධන මූල 2. දැන් මේ අගේ පැහැදිලි ඍණ x අපි දන්නවා tan x කියන්නේ tan 5 බෙදීම අට. අංශක විශේෂය මේක අනිවාර්ය විශාල බිඳුව වෙන්න ඕනේ. සුළු කෝණයක්. එහෙනම් මේ අගේ පිළිගන්න බෑ. අනිවාර්යයෙන්ම පිළිගන්න වෙන්නේ මේ අගේ. මේක ධන අගේ. මේක විශාල බිඳුව මේක ඍණ අනිත් එක ඍණ. බැරි අපේ tan 5 බෙදීම අට සමාන වෙනවා. मूल देखा विनय का समान है tan pi भी मात्र राइट मूल देखा विनय कोई चीज आपके भाग कोण स्वयं बोला එන්නම් දැන් අපි තව උදාහරණයක් කරමු අපිට දෙනවා cos 210 cos आंसर 210 समान ऋण मूल 3 देखना ऋण मूल 3 देखना cos 105 sin 105 है cos देखिए दाएं बिना मूल को क्या देगा तो मैं मेरे के लिए पढ़ते हैं cos बा कौन दाम बोला cos देखिए दाएं बिना बोला दिखाई cos वर्ग 105 ऋण इतनी આપણે દાખલા દેખાય cos વર્ગ 105 સમાન એક દાન cos દેશી દાન इतने एक दान cos देशी दान तो आदेशी दान ला एक ऋण मूल 3 देखा तो देना देखा ऋण मूल 3 දෙන්නේ දෙක කියලා right so ඉතින් එනවා අපිට දෙකයි එනිසා දෙකයි
cos වර්ගයේ 105 මේ දෙක මේ පැත්තට ගේන්න අපිට එනවා cos වර්ගයේ 105 සමාන දෙක දින මූල තුනට 4 කියලා. දෙක දින මූල තුනට 4 කියලා. එතකොට මේකෙදී cos 105 මේකේ වර්ගමූලය ගන්න. cos 105 සමාන ධන හෝ ඍණ වර්ගමූල දෙක වෙන මූල තුන යට දෙක කියලා එන්නේ. හැබැයි මේක cos 105 ධනද ඍණද? cos 105 කියන්නේ මහා කෝණ. මහා කෝණයක cosine හැමතිස්සෙම බිඳුව 90 180ක් අතර කෝණයක් හැමතිස්සෙම ඍණ වෙන්නේ cosine. එහෙනම් මෙතන ඍණ අගේ තෝර ගන්නවා. cos 105 දෙවි උත්පාදකයේ කෝණයක් නිසා මේක ඍණ විය යුතුයි. ඒ නිසා අපිට එනවා cos 105 සමානයි cos 105 සමානයි දෙකරින මූල තුනේ සම්පූර්ණ වර්ගමූලය මේක ඍණාගේ දෙවීම දෙක තියෙනවා. අපි cos 105 මේක කලින් කියුවා. හැබැයි මෙයාගේ නෙවෙයි මේ විදිය. අගේ මීටර වෙනස් ආකාරයට. හැබැයි මේ අගේම තමයි නේ. ඒකත් අපි අපිට පුළුවන් මේක වර්ගමූලය නැති කරන්න පුළුවන්. නේ? වර්ගමූලය නැති කරන්න පුළුවන්. පූර්ණ වර්ගයක් කරන්න පුළුවන් මේ වර්ගමූලය ඇතුලේ. පූර්ණ වර්ගයක් කරලා මේ වර්ගමූලය නැති කරන්න පුළුවන්. ඈ එතකොට අපිට කලින් අපි සංයුක්ත සූත්‍ර කරනකොට මේ cos 25 අගේ එවුවා. එතකොට ඒ අගේ විදිහට මේක ප්‍රකාශ කරන්න පුළුවන්. ඊළඟට දැන් අපි බලමු sin මේ විදිහටම අපිට ගන්න පුළුවන් sin 25 අගේ හොයන්න පුළුවන්. sin 25ට කියන්න පුළුවන් එකපාරෙන් භාග කොන කියන්නත් පුළුවන් නේ. මේ ආකාරයෙන්. දැන් අපිට කියන්න පුළුවන් cos දැන් අපිට cos එක ගෙවුවා අපිට ඕනේ sin. sin 105 sin 105 වර්ගය සමානයි එකදින cos 210. යට ඉස්සෙල්ලා අපි නෙළුවේ ඉතන cos 210 යට දෙක. එතකොට අපිට එන එක ඍණ මූල තුනක් දෙක එක ධන මූල තුනකට දෙක යට දෙක. sin වර්ගය 105. එතකොට මේක අපි දුරුවෙන්නත් අපිට එන්නේ දෙක ධන මූල තුන යට 7. දෙවි උත්පාදකයේ sin යේ ධන මෙතන එනවා ධන හෝ ඍණ අපිට එනවා දෙක ධන මූල තුන බෙදීම දෙක කියලා. මෙතන අපිට එනවා අපි ගන්න දෙවි උත්පාදකයේ sin 105 කියන එක විශාල බිඳුව වෙනවා. sin යේ ධන දෙවි උත්පාදකය. ඒතර අපිට එන්නේ sin 105 සමාන වෙන්න ඕනේ ධන දෙක ධන මූල තුන බෙදීම දෙක. මේකත් අර විදිහට අපිට පූර්ණ වර්ගයක් ගන්න පුළුවන් වර්ගමූලය ඇතුලේ තියෙන කොටස පූර්ණ වර්ගයක් බාටපත් කරලා අපිට පුළුවන් මේකේ වර්ගමූලය ඉවත් කරන්න. හැබැයි වර්ගමූල පදේ නැති වෙන්නේ නැහැ. අපි කලින් උත්තරේ වර්ගමූල පද ආවේ නැහැ. වර්ගමූල පද ආවනේ. right? ඒ නිසා වර්ගමූල පද කියන්නේ මේ ආකාරයේ උත්තර දෙක එක උත්තරයකට ගේන්න පුළුවන්. right? එකම අගයකට එකම අගයක් විදිහට පෙන්නන්න පුළුවන්. right. ඔය විදිහට අපිට භාග කොන සූත්‍ර භාග කොන කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු
තවදුරටත් සංයුක්ත සූත්‍ර. සංයුක්ත සූත්‍ර වලින් මොනවද කරන්න පුළුවන් කියලා. සංයුක්ත සූත්‍ර. අපි දන්නවා sin a dan b. a dan b සමානයි sin a cos b dan cos a sin b. ඒ වගේම sin a ඍණ b අපි දන්නවා sin a cos b ඍණ cos a sin b. ඒ වගේම cos a dan b සූත්‍රය අපි දන්නවා cos a cos b ඍණ sin a sin b කියලා ගන්නවා. right? ඍණ sin a sin b කියලා ගන්නවා. ඊළඟට cos a ඍණ b සමානයි cos a cos b ධන sin a sin b කියලා ගන්නවා. right? මේ සූත්‍රය. දැන් මේක අපි ගමු මේක පාල 1 මේක 2 මේක 3 මේක 4. දැන් මේකෙන් අපි ගත්තොත් දැන් අපිට මෙතනින් ගන්න පුළුවන් යම් කිසි ගුණිතයක් ඓක්‍යයක් කර ගැනීමේ සූත්‍රය ගොඩනගා ගන්න පුළුවන්. හරි? අපි ත්‍රිකෝණමිතික අනුපාතයන්ගේ ගුණිතයක් තියෙන එක අපි ඓක්‍යයක් විදිහට ප්‍රකාශ කරගන්නේ කොහොමද කියලා ගන්න පුළුවන්. හරි? එතකොට sin a dan b එක dan දෙකෙන් අපිට ගන්න පුළුවන්. එක dan දෙකෙන් sin a dan b ධන sin a ඍණ b. දෙකක් sin අපිට මේක එකතු කළොත් මේ දෙක සජාතීය පද දෙකක්. මෙතන බලන්න ධන cos a sin b මෙතන ඍණ cos a sin මේ දෙක කැපෙන්නේ. මේ දෙක සජාතීය පද මේ දෙක එකතු වෙනවා. දෙකයි sin a cos b කියලා. දෙකයි sin a cos b කියලා. දෙකයි sin a cos b. તો මේ දෙක එකතු කරලා මේ දෙක ධන මෙතන ඍණ එකම ಜಾති පද දෙක ධන ඍණ මේ දෙක කැපෙනවා මේ දෙක එකතු වෙනවා දෙකයි sin a cos b. මේ පැත්ත එකතු වෙනවා sin a ධන b ධන sin a b. તો මේක තමයි එක සූත්‍රයක්. ඉතින් අපිට ගන්න පුළුවන් මේක එක සූත්‍රයක් මේක අපි ගමු මේ සූත්‍රයේ පස්සේ කියලා. right? ඔය විදිහට අපි එක දින දෙක ගත්තොත් එක දින දෙක ගත්තොත් අපිට එනවා sin a ධන b ඍණ sin a ඍණ b කියලා. මේක එනවා අපිට 2යි. දැන් බලන්න ඒකෙදි මේක අඩු කරනකොට මේකෙන් මේක අඩු කරන මේ දෙක කැපිලා යනවා. මේ දෙක කැපිලා ගිහලා අඩු කරනකොට මේ දෙක එකතු වෙනවා. මෙතන cos a sin b ඍණ cos a sin b. එතකොට 2යි cos a sin b කියලා. 2යි cos a sin b මේක 6 වෙනි. ඊළඟට අපි ගත්තොත් 3 ධන 4ෙන් ගත්තා. 3 ධන 4. તો වම් පැත්තේ ඉන්නේ අපිට cos a ධන b ධන cos a ඍණ b. cos a ධන b ධන cos a ඍණ. તો දකුණු පැත්තේ බලන්න මේ දෙක කැපිලා යනවා. sin a sin b sin a sin b. તો ඍණ sin a sin b ධන sin a sin b. તો මේ දෙක කැපෙනවා. right? તો අපිට ඉන්නේ දෙකයි cos a cos b. දෙකයි cos a cos b. මේක 7. ඊළඟට අපිට ගන්න පුළුවන් මේ දෙකේ අන්තරය 3න් 4 අඩු කරන්න. 3 රින් 4 ගත්තොත් අපිට එනවා cos a ධන b ඍණ cos
A ඍණ B කියලා එනවා. cos A ධන B ඍණ cos A ඍණ B. එතකොට දෙකයි දැන් බලන්න මේක අඩු කරනකොට මේ දෙක කැපෙනවා. මේ දෙක එකතු වෙනවා මෙතන ඍණ වෙනවා. එතකොට ඍණ දෙකයි sin A sin B කියලා එනවා. මේ දෙක කැපිලා යනවා. ඍණ දෙකයි sin A sin B කියලා මේක අට වෙනවා. ඒ විදිහට අපිට තව සූත්‍ර හතරක් ලැබෙනවා. සූත්‍ර හතරක් මේ වෙනුත් අපිට පුළුවන් මේ sin A cos B කියන එක උත්තර කරගන්න. දැන් අපිට පහෙන් ගත්තොත් පහෙන් අපිට කියන්න පුළුවන් sin A cos B කියන්නේ මොකක්ද? sin A cos B කියලා කියන්නේ භාගයයි sin A ධන B sin A ඍණ B කියලා කියන්නේ. මේ දෙක මේ පැත්තට ගේන්න. දෙක මේ පැත්තට ගේන්න. භාගයයි sin A ධන B sin A ඍණ B කියලා. ඊළඟ 6න් අපිට එනවා cos A sin B භාගයයි sin A ධන B ඍණ sin A ඍණ B කියලා. ඊළඟ 7න් අපිට එනවා cos A cos B මේක cos A cos B මේ දෙක මේ පැත්තට ගියේ. දෙක මේ පැත්තට ගියා cos A අපිට භාගයයි cos A ධන B ධන cos A ඍණ B කියලා. ඊළඟට 8න් අපිට එනවා sin A sin B සමානයි ඍණ cos A ධන B ඍණ cos A ඍණ B කියලා එනවා. right cos A ඍණ B කියලා. මේ ආකාරයට අපිට පුළුවන් බාක්කෝණ මෙතන අපේ සංයුක්ත සූත්‍රයේ අම්බිසික කෝණික අනුපාතයන්ගේ ගුණිතයක් සඳහා භාවිතා කරන්න පුළුවන්. right ඒ වගේම ගුණිතයක් ඓක්‍යයක් කරන්න පුළුවන්. දැන් මෙතන බලන්න ත්‍රිකෝණික අනුපාතයන්ගේ ගුණිතයක්. ඒක ඓක්‍යයක් විදිහට ප්‍රකාශ කරන්න පුළුවන්. මෙතනත් තියෙන ගුණිතයක් ඒක ඓක්‍යයක් විදිහට ප්‍රකාශ කරන්න පුළුවන්. මෙතනත් ගුණිතයක් ඓක්‍යයක් ඔය විදිහට. right දැන් මේ ආකාරයෙන් මේ සූත්‍ර අපිට විවිධ තැන් වල යෙදෙනවා. සමහරවිට මේ ආකාරයටම තියෙනවා. මේ අවස්ථාවේ දැන් අපි තුමු sin A ධන B ධන sin A ඍණ B කියලා කොහේ හරි තැනක තිබ්බම අපිට ටැග් ගාලා ලියන්න පුළුවන් ඉන්න දෙකක් sin A cos B. ඒ වගේම sin A ධන B ඍණ sin A ඍණ B කියලා තිබ්බනම් අපිට ලියන්න පුළුවන් ඉන්න දෙකක් cos A sin B කියලා. මේ cos A ධන B ධන cos A ඍණ B කියලා තිබ්බනම් දෙකක් cos A cos B. cos A ධන B ඍණ cos A ඍණ B කියලා තිබ්බනම් දෙකක් sin A sin B කියලා ලියන්න පුළුවන්. right එතකොට අපි දැන් මේවා දැන් අපි දැන් මේ පාඩම අපි කරගෙන යන්නේ යම් කිසි කෙනෙකුට මේ මම මේ කරගෙන යන වීඩියෝ එක බලලා සම්පූර්ණයෙන්ම මේ පාඩම ත්‍රිකෝණමිතිය පාඩම ආවරණය කරගන්න පුළුවන් ආකාරයට. එතකොට එහෙම කරන්නත් දැන් අපි සාමාන්‍යයෙන් පන්ති කරනකොට ගොඩක් උදාහරණ කරමින් සාකච්ඡා කරන්නේ කාලය අරගෙන කාලය දීලා ගණන් හදන අවස්ථාව දීලා පාඩම සාකච්ඡා කරන්නේ. එතකොට දැන් මේ වගේ අපි වීඩියෝ එකේ බලලා යම්කිසි දරුවෙකු මේක ඉගෙන ගන්න උත්සාහ කරනවා නම් අනිවාර්යයෙන්ම ගැටළු සාකච්ඡා කරගෙන මේ වීඩියෝ එකේ යම් යම් තැන් වල නවත්තමින් තමන් අතින් මේ සටහන ලියන අතරතුර තමයි මේක බලන්න ඕනේ. නිකන් ඔය වීඩියෝ එක දිහා බලන්න කියලා හරියන්නේ නැහැ. right? එතකොට අපිට තියෙනවා දැන් මේ ආකාරයෙන්. ඒ නිසා මේ අපි වීඩියෝ එකක් බලලා ඉගෙන ගන්නවා නම් ඒ ඉගෙන ගන්න ඕනේ කොහොමද කියන එක අවබෝධයක් ගන්න ඕනේ.
නිකම්ම වීඩියෝ එක දිහා බලන් ඉන්න වැඩක් නැහැ. එතකොට දැන් අපිට මේ දැන් යම් කිසි වෙලාවක් තියෙනවා මේ යම් කිසි වෙලාවක් තියෙනවා මේකෙදි අපිට කරගෙන කියන්නේ මේක කරන විදියක් තියෙනවා. යම් කිසි කරගෙන යන විදියක් තියෙනවා. මේ ක්‍රමයට කරගෙන යන්න ඕනේ. එතකොට දැන් මේ නිකම් වීඩියෝ එක බලලා කියන්නේ සටහනක් හදන්න ඕනේ. ඒ එක්කම ගණන් හදන්න ඕනේ. මේ එක්කම මම මේ සඳහා මේ ප්‍රශ්න ගැටළු ප්‍රශ්න පත්‍රයක් අපි ඉදිරිපත් කරනවා. ඒකත් කරලා ඒකත් එක්ක එකට පාඩම කරන්න ඕනේ. ඒතකොට යම් කිසි කෙනෙකුට ටියුෂන් යන්න නැතුව මේ පාඩම කවර් කරගන්න පුළුවන්. අපි බලමු තව මේ සූත්‍ර ටික තව ටිකක් හුරු පුරුදු වෙන්න. right? මේකෙදී දැන් අපි දැන් මෙතන තියෙන sin අම්ජිසි මේ සූත්‍රය මේක sin a ධන b සූත්‍රය මේක sin a ධන b සූත්‍රය. ඒතර මේ දෙකකින් අපිට සූත්‍ර දෙකක් මෙතන හදලා තියෙනවා. හරි? ඒ දෙකම වෙන්නේ ඒතර sin දෙකක අයිතිය. sin මේ ආකාරය. sin. ඒතර මේක පළවෙනි දෙකයි sin cos. පළවෙනි පදේ sin දෙවෙනි cos. මේ දෙවෙනි ඊළඟ එක දෙකයි cos sin. දෙකයි cos sin. මේක උච්චාරණ ටිකක් මතක තියාගන්න. මොකද අපිට ගැටළු හදනකොට අපිට යම් කිසි බල වශයෙන් අවබෝධයක් තියෙන්න ඕනේ. මුත්‍රින් අපිට මේ සූත්‍රයේදී අවබෝධ කරගන්න ඕනේ. පළවෙනි මේ සූත්‍ර හතරම බලන්න. මේ හතරෙම එක්ක මේ වම් පැත්තේ තියෙන පැත්ත මේ සමාන ලකුණේ වම් පැත්ත මේ පැත්ත දෙකම sin මේ දෙකම sin මේ දෙකම cos මේ දෙකම cos මෙතන එක මෙතන තියෙන sin ඓක්‍යයක් මෙතන තියෙන sin අන්තරය මෙතන cos ඓක්‍යයක් මෙතන cos අන්තරය. So sin plus sin minus sin cos plus cos minus cos. ඊළඟ මෙතන මේ ගුණිතය මෙතන හැදලා තියෙන විදියට බලන්න. මේ පළවෙනි සූත්‍ර දෙකේදී දෙකයි sin cos. ඊළඟ sin cos එක මාර්ගින cos sin කියලා. දෙකයි cos A sin B. ඊළඟට දැන් අපි cosine මේකට cosine එකත් cosine වල අන්තරයකට එන්නේ cos දෙකයි cos A cos B දෙකයි sin A sin B. right? දෙකයි sin A sin B. එතකොට ඒ ආකාරයට එන්නේ. එතකොට මේ සූත්‍රය ඇතුළතදී පොඩ්ඩක් අපිට අවබෝධයක් වෙන්න ඕන. එතකොට දැන් මේකෙදී පළවෙනි මේ කෝණ දෙක. A ධන B 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 ඒ විදිහට. right? A B A B A B A B ඒ ආකාරයට. right? එතකොට sin cos sin cos sin මේ ආකාරයට. ඒ විදිහට අපිට ඊළඟට අපි බලමු දැන් මේකෙන් මේ සූත්‍රයේදී භාවිත කරන කොහොමද කියලා. දැන් මේ විදිහට ගමු බලන්න. අපි හිතමු අපිට තිබෙන sin alpha ධන beta ධන sin alpha minus beta කියලා ගොයන්නේ. මේක අපිට ලියන්න පුළුවන් පාන දෙකයි sin alpha cos beta කියලා. right? તો දෙවෙනි එක අපිට තිබ්බොත් දෙකයි අපි හිතමු sin A බෙදීම දෙක ධන B ධන sin A බෙදීම දෙක ඍණ B. આવત මේක අපිට ලියන්න පුළුවන් දෙකයි sin දැන් බලන්න මෙතන A වෙනුවට A බෙදීම දෙක තියෙනවා.
b වෙනකොට b ම තියෙනවා. එතකොට අපිට 2යි sin a තියෙන 2 cos b. අපි તો මෙහෙම තිබ්බා කියලා sin alpha ධන beta ऋण sin alpha ऋण beta. तो අපිට එන්නේ 2යි. දැන් මෙතන sin අන්තරේ alpha ධන beta ऋण sin alpha ධන beta. तो අපිට මේ සූත්‍රයේ විදිහට යන්න පුළුවන්. මේ අන්තර මේ සූත්‍රය. sin a ධන b ऋण sin a ऋण b සූත්‍රය. alpha ධන beta ऋण sin alpha ऋण beta 2යි cos alpha sin beta. तो पहले पद cos දෙවෙනි පද sin. ඒ ආකාරයි. දැන් අපිට මෙහෙම තිබ්බා. sin x බෙදීම 2 ධන y බෙදීම 3 ඍණ sin x බෙදීම 3 ඍණ y බෙදීම 3. මේක අපිට ලියන්න පුළුවන් 2යි sin x බෙදීම 2යි cos x බෙදීම 2 sin y බෙදීම 3. So ඒකට ඒක a වෙනුවට x බෙදීම 2 තියෙනවා y වෙනුවට b වෙනුවට y බෙදීම 3 තියෙනවා. මේ දෙවෙනි මේ සූත්‍රය අනුව තමයි එතකොට යන්නේ. So අපිට කොහොමද තිබ්බනම් cos අපිට මේක තිබ්බනම් sin x ऋण 2 y ऋण sin x ධන 2 y. එතකොට අපිට ඇත්තම සූත්‍රයේ තියෙන්නේ sin a ධන b ඍණ sin a ඍණ b කියලා. දැන් මේ දෙක මාර්ගලා තියෙනවා. එහෙනම් අපිට අමතර මොකද්ද ඍණ ලක්ෂණක් වෙනවා මෙතන. දැන් මේක අපිට යොදන්නේ මේ සූත්‍රයේ. හැබැයි මෙතන තිබ්බනම් sin a මෙතන මාර්ගලා තිබ්බා. sin a ඍණ b මුලට තියලා sin a ධන b ඍණ තිබ්බා. sin a ඍණ b ඍණ sin a ධන b. එහෙනම් මොකද වෙන්නේ මේකට ඍණ ලක්ෂණක් වෙනවා. ऋण ලක්ෂණක් වෙනවා. එතන එන්න අපිට ලියන්නේ මේ පදේම ලියන්න පුළුවන්. හැබැයි ඍණ ලක්ෂණක් තියෙනවා. මොකද මේක අපිට sin a ධන b ඍණ sin a ඍණ b. අපිට තිබුණ sin a ඍණ b ඍණ sin a ධන b කියලා. તો මේක අනිත් පැත්තේ. එහෙනම් අපිට එන ඍණ sin sin අන්තරය නිසා පළවෙනි පදේ cos x sin 2y. ඊළඟට අපිට තිබ්බනම් sin කොහේ දැනග තිබ්බනම් cos 2x ධන y ධන cos 2x ඍණ y. මේක ලියන්න අතර දෙකේ ලක්ෂණක් වෙනවා මේකේ දෙකක් වෙනවා මේකට. તો මෙතන ඍණ 2යි cos i කැමති cos i cos a ධන b cos a ඍණ b වගේ තමයි මෙතන තියෙන්නේ. cos a ධන b cos a ඍණ b වගේ. එහෙනම් මේක ලියලා ඍණ 2යි cos 2x cos y. ඊළඟ අපිට කොහේද තිබ්බනම් cos x ඍණ y x ධන y x ධන 3ක් y ඍණ cos x ඍණ 3ක් y කියලා. දැන් මේ දින ආදී cos a ධන b ඍණ cos a ඍණ b වගේ. එතකොට දැන් අපිට මේ සූත්‍රය යනවා. ඒක ඍණ අමතර ඍණ ලකුණු වෙනවා. cos a ධන b ඍණ cos a ඍණ b වගේ ආ ඍණ 2යි sin sin. එතකොට අපිට එන්නේ 2යි ඍණ 2යි sin x sin 3y. මේ ආකාරයට අපිට එනවා. right? ඊළඟට අපිට වගේ තව ලියන්න පුළුවන්
අපි ලියුවොත් cos කොහේ දැන් තිබ්බ a දින b දින cos a දැන් b. දැන් අපිට රූප සූත්‍රයේ දින cos a දැන් b දින cos a. ඒ නෝත් cos a දින b දින cos a දැන්. මේක අනිත් අත මාර්ග නිලක්මක් වෙනවා. එතන තියෙන රිලකුණු නැති වෙනවා ඒ නිසා. එතන තියෙන රිලකුණු නැති වෙන මේක දෙකයි sin a sin b. right? ඉතින් අපිට හුරුපුරුදු වෙනවා මේ සූත්‍ර යොදා ගන්න. සූත්‍ර යොදා ගන්න හුරුපුරුදු වෙනවා. ඒක අපි තාමත් අපි මේ සූත්‍ර භාවිතයෙන් කිව්වේ අයිත්‍ය ගුණයක් විදිහට ප්‍රකාශ කිරීම. යම් කිසි ත්‍රිකෝණමිතික අනුපාතයන්ගේ අයිත්‍ය ගුණයක් විදිහට තමයි තාමත් තාම. නමුත් අපි මෙතන සූත්‍රයක් ලබා ගත්තා. අයිත්‍ය ගුණයක් කරන්නේ. අපි අයිත්‍ය ගුණයක් කරන එක නෙවෙයි. දැන් අපිට පුළුවන් වෙනවා මෙහෙම නේ. දැන් මෙතන විශේෂිත කෝණ දෙයක් තියෙන්නේ. අපිට දැන් මේ යම්කිසි දැන් අපිට මේ ආකාරයටම කෝණ තියෙන්න අවශ්‍ය නැහැ. ඕනම කෝණ දෙයක් තියෙනවා. අපිට පුළුවන් වෙන්න ඕනි ගුණිතයක් වඩපත් ගන්න බලමු ඊළඟට කොහොමද ඒක කරන්නේ. ඒකට අපි තව සූත්‍ර හතරක් විස්පන්න කරගන්න පුළුවන්. right? සූත්‍ර හතරක් විස්පන්න කරගන්න පුළුවන්. මේ ආකාරයෙන් මේක 5 6 8 අපිට ගන්න පුළුවන් මෙතන A දන B කියන එකට අපි ආදේශයක් දාමු C කියලා. ඊළඟ A දින B කියන එකට අපි දාමු D කියලා ආදේශය. දැන් මේ සමගාමී සමීකරණ ඉදලක් තියෙනවා. C කියන එක දන්නා ගැන කියලා D යගේ දන්නවා කියලා හිතන්න A B නොදන්නා ගැන කියලා හිතලා A සහ B විසඳන්න. එතකොට අපි මේ සමගාමී සමීකරණ දෙක විසඳුත් අපිට එනවා මේ සමීකරණ දෙක එකතු කළොත් දෙකක් A සමානයි C ධන D A සමානයි C ධන D බෙදීම දෙක කියලා එනවා. ඒ වගේම මේ දෙක අඩු කළොත් දෙකක් B සමානයි C ඍණ D නිසා B සමානයි C ඍණ D බෙදීම දෙක කියලා එනවා. right? මේ ආකාරයට අපිට පුළුවන් විසඳන්න. A සහ B අපි ගත්ත A ධන B සමානයි C A ධන B සමානයි D කියලා අරගෙන අපි A සහ B සඳහා විසඳුවා. මේ සමීකරණය. දැන් පුළුවන් මේවා අපිට මේකට ආදේශ කරන්න. දැන් මේ අගයන් 5ට ආදේශ කළා. તો 5න් අපිට එන්නේ sin A ධන B ධන sin A ඍණ B සමානයි දෙකක් sin A cos B කියලා. දැන් මේක අපි A ධන B වෙනුවට දැම්මොත් sin C. A ධන B වෙනුවට C දාන්න, A ඍණ B වෙනුවට D දාන්න. sin C ඍණ sin C ධන sin D සමානයි දෙකක් sin මේක A වෙනුවට එනවා C ධන D බෙදීම දෙක B වෙනුවට එනවා cos C ඍණ D බෙදීම දෙක. right? ඔය විදිහට මේ සූත්‍ර හතරටම දාන්න පුළුවන්. මේ සූත්‍ර හතරටම මෙතනට C දාන්න, මෙතනට D දාන්න. මෙතනට C දාන්න D බෙදීම දෙක දාන්න, මෙතනට C ඍණ D බෙදීම දෙක දාන්න. මෙතනට C දාන්න, මෙතනට D දාන්න. මෙතන දෙක A වෙනුවට C දාන්න D බෙදීම දෙක දාන්න, B වෙනුවට C ඍණ D බෙදීම දෙක දාන්න. ආගේ. ඒතර අපිට අලුත් සූත්‍ර තව හතරක් එනවා. මේකට අපි කියන සාධක සූත්‍ර කියලා. සාධක සූත්‍ර. ඒකට මේ අපි විස්පන්න ගන්නේ සාධක සූත්‍ර. සාධක සූත්‍රය එනවා අපිට. ඒ වගේම අපිට sin C ඍණ sin D. ඒක අපිට ගන්න පුළුවන් අපි ගමු 5. 6. අයින් අපිට එනවා sin C ඍණ sin D සමානයි දෙකයි cos C ධන D බෙදීම දෙක sin C ඍණ D බෙදීම
දෙක කියලා එනවා මෙයා. ඊළඟට අපිට හතෙන් එනවා ඊළඟ හතෙන් අපි ගත්තොත් අපිට එනවා cos c ධන cos d සමානයි 2 cos c ධන d විදිහට 2 cos c විදිහට d විදිහට ඊළඟට cos c වින cos d આવොත් අපිට එනවා වින 2යි ඒක 8යි අපිට එන්නේ මේ සමීකරණය මේකේ එදන් b වලට c දාන්න a b වලට d දාන්න a වලට c දාන්න d විදිහට 2 දාන්න sin c දාන්න d විදිහට 2 මෙතන sin c විදිහට d විදිහට 2 तो මේ සූත්‍ර හතරම බැලුවා පස්සේ විශේෂත්වය මේකයි. මේක මතේ තියාගන්න අමාරු නෑ. මෙතන මුල් එක අපේ CD පළවෙනි sin ධන side ඊළඟට sin ඍණ side ඊට පස්සේ cos ධන cos ඍණ cos මේ පැත්තේ දැන් මේ sin දෙකේ ආයික්‍ය වෙනකොට 2යි sin cos ඊළඟට 2යි cos sin ඊළඟ cos c ධන cos d එක 2යි cos ඊළඟ 2යි sin ඊළඟට පළවෙනි කෝණය අංශුව c ධන d විදිහට 2 බලන්න හැම සූත්‍රයේම පළවෙනි කෝණය c ධන d විදිහට 2 දෙවෙනි කෝණය c ධන d විදිහට 2 ඒ නිසා මේක මතේ තියාගන්න අපහසුවක් නැහැ මේ අපිට මේක මේ හුරුුණන් පස්සේ බොහොම ලේසියෙන් මතේ තියාගන්න පුළුවන් එතකොට අපිට දැනට වෙනකොට සූත්‍ර 12ක් තියෙනවා නේද සූත්‍ර 12ක් තියෙනවා දැන් මෙතනදී මේකත් එක්ක එතකොට මෙතන අපිට ගන්න පුළුවන් 9 10 11 12 එතකොට සාධක සූත්‍ර හතරක් තියෙනවා ඒ සාධක සූත්‍රය දාගෙන අපිට පුළුවන් විවිධ ගැටලු ඉස්සරහට මේ විවිධ ආකාරයේ සුළු කිරීම් කරන්න පුළුවන් ත්‍රිකෝණමිතික ප්‍රකාශන වල දැන් බලමු මේවා එකක් අපිට sin a ධන දෙකක් b ධන sin a ඍණ දෙකක් a ධන a ඍණ 3ක් b කියන්නේ 3ක් b දැන් අපිට මේක ලියන්න බෑ අපිට මෙතන දෙකක් ඍණ දෙකක් b තිබ්බනම් sin a ධන දෙකක් b sin a ඍණ දෙකක් b කියලා තිබ්බනම් මේක ලියන්න පුළුවන් දෙකම 2යි sin a cos 2යි b කියලා ලියන්න තිබ්බා හැබැයි මේක තිබ්බනම් අපිට තිබ්බනම් sin a ධන දෙකක් b ධන sin a කියලා තිබ්බා. දැන් මේක ලියන්න බෑනේ අපිට ගුණයක් විදිහට කලින් සූත්‍ර බාහිර. දැන් මේවා දෙකක් ආවොත් අපිට සිද්ධ වෙනවා මේ සූත්‍ර බාහිර කරන්න. සාධක සූත්‍ර බාහිර කරන්න පුළුවන්. දැන් එතකොට අපි හිතන්න පුළුවන් මේක c මේක d කියලා හිතන්න. ඒතර මේක ලියන්න පුළුවන් 2යි sin i කියන්නේ sin i කියන්නේ 2යි sin cos වෙන්නේ 2යි sin c ධන d විදිහම 2. මේ කෝණ දෙක එකතු කරන්න. ඒ ධන 2යි b ධන දෙකක් ඒ ධන දෙකක් b විදිහම 2. දෙකක් ඒ ධන දෙකක් b විදිහම 2. ඊට පස්සේ මේ අනිත් එක cos මේ කෝණ දෙකේ අන්තරය දෙකක් ඒ ධන දෙකක් b ඍණ a. ඒ ධන දෙකක් b ඍණ a කියන්නේ ඍණ a විදිහම 2 ඔය ආකාරය. ඒතකොට අපිට එන්නේ 2යි sin
A ධන B cos B කියලා එනවා. ඉතින් අපිට ගුණිතයක් ගන්න ඕන මේ ආකාරයට. right? නෑ. අපිට දැන් ඕනම එකක්. දැන් ඕනම ආකාරයක්. දැන් මේ විදිහට අපිට විශේෂිත ආකාර සකස් කරලා තියෙන්න අවශ්‍ය නැහැ. ඕනම අපේ සාධක සූත්‍ර භාවිත කරලා ඕනම එකක් ගුණිතයක් විදිහට සකස් කරන්න. ගුණිතයක් විදිහට ප්‍රකාශ කරන්න පුළුවන් කිව්වොත් අනුපාතය. අපි තව එකක් බලමු. මේ වගේ sin alpha ධන sin 2 beta. මේක ලියන්න පුළුවන් 2 sin alpha ධන 2 beta වේදී 2 cos alpha ධන 2 beta වේදී 2 කියලා. අපිට මෙහෙම එකක් ආවනම් cos x ධන cos 5x කියලා. මේක ලියන්න පුළුවන් 2 cos x ධන 5x 6x 6x වේදී 2 3x. ඊට පස්සේ cos x දින 5x දින 4x දින 4x වේදී දින 2x. නමුත් අපි දැන් cos දින 2x කියන්නේ cos 2x. අපි දැන් cos cos 2x කරා. එතකොට අපිට මෙතනදී cos මොකද cos negative සමාන දින cos negative සමාන cos theta. ඒක අපිට අයින් කරලා ගන්න. එතනදී අපිට cos 2x. ඊළඟට ගත්තොත් අපි හිතමු cos 4 theta ඍණ cos 6 theta. මේක ගත්තොත් අපිට එන්නේ ඍණ 2යි මොකද cos අන්තරය නිසා ඍණ ලකුණකින් පටන් ගන්නවා sin sin එනවා 2යි sin මේ කොහොමද එකතු කරලා දෙකෙන් බෙදනවා 4යි thetaයි 6යි theta එකතු වුණාම 10යි theta 10යි theta දෙකෙන් බෙදනවා 5යි theta. එතකොට පළවෙනි කෝණය cos 5 theta. ඊළඟ 4යි theta වලින් 6යි theta තුනක් පස්සේ 2යි theta 2යි theta දෙකෙන් බෙදනවා ඍණ 2යි theta ඍණ 2යි theta දෙකෙන් බෙදනවා ඍණ theta. ඊළඟ පදයේ sin ඍණ theta. නමුත් අපි දන්න sin ඍණ theta කියන්නේ ඍණ sin theta. එහෙනම් මේ ඍණ ලකුණ මෙතනට එනවා. එතන ධන වෙනවා 2යි sin 5යි theta sin theta කියලා සුළුයි. right? Yeah. ඊළඟට 6 sin 6 theta ධන sin 2 theta. මේක අපිට ලියන්න පුළුවන් 2 sin 10 theta ධන 2 theta 8 theta 8 theta දෙකෙන් බෙදුනහම 4 theta. ඊළඟ cos 6 theta 2 theta 6 theta වල 2 theta අඩු කරුවාම 4 theta 4 theta දෙකෙන් බෙදුනාම 2 theta. ඊළඟට sin alpha ධන 2 beta ඍණ sin alpha ධන 3 beta. දැන් sin අන්තරයක් තියෙනවා. එහෙනම් අපට එන්නේ මේක සමානයි 2යි sin අන්තරය නම් cos එකකින් පටන් ගන්න. 2යි cos 2යි cos sin එනවා. ඒක මේ කොහොමද එකතු කරන්නේ? alpha alpha 2යි alpha 2යි beta 3යි beta 5යි beta. එතකොට 2යි alpha ධන 5යි beta බෙදීම 2 cosine sin එන්නේ මේක අඩු කරනවා. අඩු කරලා alpha alpha කැපිලා යනවා. එතකොට ඍණ beta
දෙකයි බීටා ඍණ 3යි බීටා කියන්නේ ඍණ බීටා දෙකම දෙක වෙනවා. ඒ නිසා අපිට එනවා 2 cos 2 අනුපදන 5යි බීටා දෙක. මේ ඍණ ලකුණ මෙතනට එනවා. ඍණ ලකුණ මෙතන එනවා sin බීටා දෙක කියලා. මේ ආකාරය. cos cos 4යි theta ऋण cos 2යි theta cos 2යි මේක අපිට ලියන්න පුළුවන් 2යි ऋण 2යි sin 4යි theta 2යි theta 4යි theta සහ 2යි theta එකතු වුණාම 6යි theta 6යි theta දෙකෙන් බෙදුවාම 3යි theta ඊට පස්සේ 4යි theta 2යි theta කියන්නේ 2යි theta 2යි theta දෙකෙන් බෙදුවාම 2යි theta right 2යි theta දෙකෙන් බෙදුවාම theta તો ऋण sin 3යි theta sin theta කියන්නේ මේ ආකාරය තව එකක් බලමු දැන් විදිහට අපිට විවිධ ඓක්‍යයන් දැන් මේ ඔක්කොම දේනවා ඓක්‍යයක් විදිහට දීලා තියෙන ත්‍රිකෝණ අනුපාතවල ත්‍රිකෝණ අනුපාත ඓක්‍යයක් විදිහට දීලා තියෙනකොට අපිට පුළුවන් ඒක ගුණිතයක් විදිහට ප්‍රකාශ කරන්න. හැබැයි ඒක දෙකම sin වෙනවා එකම දෙකම cosine වෙනවා. එහෙමනම් එකක් sin කියන්නේ විජාතිය අනුපාත දෙකක් ඓක්‍යයක් තියෙනකොට අපිට බැරිද ගුණිතයක් විදිහට ප්‍රකාශ කරන්න. right අපි ඊළඟට බලමු. विजातीय अनुपात වෙනස් අනුපාත කියනකොට කොහොමද ඓක්‍යයක් විදිහට ප්‍රකාශ කරන්නේ? එතකොටත් පුළුවන්. එතකොටත් බැරි කමක් නැහැ. දැන් අපි බලමු මේ වගේ එකක් අපිට තියෙනවා sin 4යි alpha ධන cos 3යි බීටා cos 3 එකක් sin එකක් cos. දැන් මේකට අපිට සූත්‍රයක් නැහැ. sin cos දෙක මිශ්‍ර වුණාන් පස්සේ සූත්‍රයක් නැහැ ඓක්‍යස. එහෙනම් අපි දැන් මොකද කරන්නේ? අපිට පුළුවන් එක්ක sin එක cosine එකක් කරන්න. එහෙම නැත්නම් cosine sin එකක් කරන්න. දැන් බලන්න මෙතන මේක ලියන්න පුළුවන්. sin 4 දැන් මේක sin එකක් කරනවා මට ලියන්න පුළුවන් sin 5 බෙදීම 2 වෙන 3යි බීටා. දැන් දෙකම sin වලින් තියෙන්නේ. එක දැන් දෙකම sin වලින් තියෙන අපි දැන් සූත්‍රයක් හදාන්න පුළුවන්. මේක සමානයි 2යි sin ඓක්‍යයක් තියෙනවා 2යි sin cos කියලා එනවා. පළවෙනි කෝණේ සීදා d බෙදීම 2 කොට මේ දෙක එකට විකරනවා. 4ක් alpha වින 3ක් beta ධන 5 බෙදීම 2 ඒකට මේක බෙදීම මේක 4 වෙනවා මේක 2 වෙනවා මේ ආකාරය ඊළඟට ඉතින් මේක අපිට අල්ලලි ඉතින් මෙතන දැන් 4ක් alpha බෙදීම 2ක් alpha වෙනවා 3ක් බීටා බෙදීම 2 ධන 5 බෙදීම 4 ඊළඟ cos මේ කෝණ දෙකේ අන්තරය. එතකොට 2ක් alpha ධන 3ක් beta බෙදීම 2 දින 5 බෙදීම 4. මේ ආකාරයට අපිට වෙනස් ආකාරය වෙනස් අනුපාත වල ඓක්‍යයක් තිබ්බත් ඒතර මිශ්‍ර වල තිබ්බත් මේ වගේ sin cos අපිට පුළුවන් ගුණිතයක් විදිහට ප්‍රකාශ කරන්න. right तो विविध आकारों में जीता अपने निःशुल्क बाल का वर्णन बोलो, right?